අයිබෝවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් අපි මුණ ගැහෙනවා සිත පත්තරේ සමගින් අද දවසේ ජාතික පුවත්පත් කිහිපයක්ම අපේට ලැබිලා තිබෙනවා විශේෂයෙන්ම ඊයේ දවස උතුම් වෙසක් පුන් පොහොය දවස ඉතින් ඒ පිළිබඳව තොරතුරු අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මුලින්ම දවසේ අරුණ පුවත්පතට අරුණ පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ පොලිසියට ආරක්ෂාව දෙන්න බැරි නම් ආණ්ඩුවේ മന്ത്രിවරු ගිනි අවි ඉල්ලති කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ආරක්ෂාව නොදුන්න අයයි හමුදාපතිට පොලිස්පතිට බරපතල චෝදනා කියලා සඳහන් කරනවා දවසේ අරුණ පුවත්පත. සිය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට නොහැකි නම් තමන්ට ගිනි අවි ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් පෙරේදා ඉල්ලා සිටිය කියන ප්‍රවෘත්තිය තමයි මේ විදිහට ඔබ මේ දකින්නේ. ඔය විදිහට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙනකොට තවත් තොරතුරකට අපි යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතේම ජනාධිපතිට එරෙහි විශ්වාස භංගය ගැන තීරණය හෙට කියලත් අරුණ පුවත්පත දවසේ ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ අතරතුරේදී අගමැතිවරයාගේ ඡායාරූපයකුත් එක්ක අගමැති අද ජාතිය අමතයි කියන ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඊයේ දවසේදීත් අගමැතිවරයා මේ පිළිබඳව යම් ප්‍රකාශන කළා. අද දවසේදී විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධ තොරතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් පිළිබඳව තොරතුරු පිළිබඳව අගමැතිවරයාගේ දැක්ම සහ ජාත්‍යන්තරයත් එක්ක එතුමා කරන මේටත් කරගෙන යන සම්බන්ධතාවයන් සහ සාකච්ඡාවන් පිළිබඳව තොරතුරු සියල්ලත් එක්ක ජාතිය අමතන්ට අද දවසේ සූදානම් කියන වග. ඉතින් ඒ පිළිබඳව අද දවසේදී අරුණ පුවත්පත ඒ විදිහට වාර්තා කරලා තියෙනවා. ඒ වගේම දිනමින පුවත්පතයි දැන් අපගේ අවධානය යොමු වන්නේ. දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නවා කලහකාරීන් ආණ්ඩුවේ මන්ත්‍රීන් 74කගේ නිවාස 77ක් ගිනි තියලා කියන ප්‍රවෘත්තිය. කාර්යාල 37යි, යතුරු පැදි 281යි, අනුකුත් වාහන 78ක්, ව්‍යාපාරික ස්ථාන 12ක් මේ විදිහට කලහකාරීන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙලා තියෙනවා කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. තවදුරටත් එහි සඳහන් වෙනවා පසුගිය දිනවල රට පුරා සිදුණු ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන් 74 දෙනෙකුගේ නිවාස 77ක්, කාර්යාල 37ක්, යතුරු පැදි 280ක් ආදී වශයෙන් විනාශයට පත් වෙලා තියෙන කියන කාරණාව. ඒත් එක්කම දිනවෙන පුවත්පතේ තවත් ප්‍රධානම සිරස්තලයක් බවට පත් වෙලා තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ආධාර දෙන්න එකඟ වුණා කියන කාරණාව. ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව අපරට ආධාර දීමට එකඟ වූ බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසිය කියන කාරණාව තමයි ඔබ මේ දකින්නේ. මාධ්‍ය වෙතේ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමග සාකච්ඡාවේදී ඖෂධ, ආහාර ද්‍රව්‍ය සහ පොහොර සැපීමේ ගැටලු සහ ආර්ථික කටයුතුට ආධාර දෙන බවට ඔවුන් පොරොන්දු වූ බව තමයි ප්‍රකාශ වෙන්නේ. දැන් අවධානය මව්බිම පුවත්පතට ඩොලර් 47000ක් උණ්ඩියල් කරන්න ගිය දෙකක් අල්ලයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ සමගම අනිකුත් පුවත්පත්වල අපි දැකපු කාරණාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයන් පිළිබඳව සටහනක් අද දවසේදී මව්බිම පුවත්පත ඉදිරිපත් කරනවා. ඉදිරි සති කිහිපය අමාරු වෙයි. ඉදිරි සති කිහිපය මෙරට ජනතාවට අමාරු කාලයක් වුණු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී කියන කාරණාවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථිකය, ඉන්ධන තත්ත්වය සහ පොහොර තත්ත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ සමාලෝචනය කළ බව අගමැතිවරයා සඳහන් කළේ කියන තොරතුරු තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අපේ අවධානය දිවයින පුවත්පතට සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ගෙවා නැහැ, බෙහෙත් ගෙන්නූ සැපයුම්කරුවෝ බ්ලැක් ලිස්ට් කියලා තොරතුරක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අගමැතිට වාර්තාවක් දෙමින් එචාප නියෝජ්‍ය නායක කරන ප්‍රකාශයක් විදිහට තමයි මේ ප්‍රවෘත්තිය අපි දකින්නේ. ගෝස් කැබැල්ලේ සිට සේලයින් දක්වා නොමැතිවීමේ අවධානමක් තියෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. එහි තවදුරටත් සඳහන් වෙනවා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවට ඖෂධ සැපයූ ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොගෙවීම නිසා එම ආනයනකරුවන් අසාදු ලේඛන ගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බව මෙරට ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ සමගම තවත් තොරතුරු කීපයකට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පැත්තෙන්
මොන වගේ දේවල්ද අපිට ඇහෙන්නේ ජනතා නියෝජිතයින් දැන් මේ වෙලාවේ මොනවද කියන්නේ කියන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරනකොට මව්බිම පුවත්පත තොරතුරක් වාර්තා කරනවා රනිල්ගේ ලිපියට මෛත්‍රී පිළිතුරු යවයි අගමැතිකම් ගැන කතා කරන්න වෙලාවකුත් ඉල්ලයි කියලා. ඒත් එක්කම මන්ත්‍රීන් බිලිබා ගන්න යොදවන ඩොලර් මහජන යහපතට ගන්න කියලා විපක්ෂ නායකවරයාගේ ප්‍රවෘත්තියක් එහෙම නැත්නම් ඔහුගේ ප්‍රකාශයක් අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙනවා මව්බිම පුවත්පත. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට රනිල්ට සහාය දීමට පොහොට්ටුව ඒකමතිකව තීරණය කරයි කියන තොරතුර වාර්තා වෙනවා. දමිළ ජනතාවගේ ප්‍රශ්න ගැන රනිල් සමග සාකච්ඡා කරනවා කියලා ආර් සම්පන්දන් මහතා කරපු ප්‍රකාශයකුත් ඒ සමගම එකතු කරලා තියෙනවා අද දවසේ දිනමින පුවත්පත. ඒත් එක්කම තවත් කාරණාවකට අපි යන්න සූදානම් වෙනවා. අරුණ පුවත්පත වාර්තා කරන තොරතුරක් ඇමතිකම් ගන්න විග්නේශ්වරන්ගෙන් කොන්දේසි කියලා තොරතුරක් වාර්තා කරනවා. ඒ අනුව මෙහි සඳහන් වෙනවා අගමැති රනිල් වික්‍රමසිංහට බහුතර පෙන්වීම සඳහා තමන් සහාය වෙන බවත් කොන්දේසි සහිතව ඇමති ධුරයන්ද බාර ගැනීමට සූදානම් බවත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි අද දවසේදී මේ විදිහට අපිට වාර්තා වෙන්නේ. එබන අපි සූදානම් වෙනවා මේ සියලු තොරතුරු කාරණාවන් එක්ක ඊයේ දවසේදී අපි සකස් කරපු විශේෂ වාර්තාවකට අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ HMM හාරිස් MS තෞෆික් හා ෆයිසල් කාසිම් මෙන්ම සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉෂාක් රහුමාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදු කරන බවයි පවසා ඇත්තේ. මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය යෝජනා කිරීමට තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක් වන රෝහිණී කවිරත්න සිය පාර්ශවය විසින් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා යෝජනා කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නියෝජ්‍ය කතානායක ධූරයට අජිත් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේ. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේ රට අර්බුදයකට පත්වී ඇති අවස්ථාවක රට නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සියලු දෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බවයි. මේ අතර කඳුකර ජනතා පෙරමුණේ සහයෝගය නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධකෘෂ්ණන් ප්‍රකාශ කළා. ඒ විදිහට ඒ තොරතුරු වාර්තා වෙනකොට විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායක ධූරය පිළිබඳව පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලිපියකිනුත් දැනුම් දීලා තියෙනවා. පසුගිය දවස්වල සිදුනා වගේ නියෝජ්‍ය කතානායකවරුන් පත් වෙනවා ඉවත් වෙනවා ඔන්න ඔය ආකාරයේ දෙයක් සිවලපිටි මහත්මයාගේ පත්වීමත් එක්ක අපි දැකපු කාරණාවක් බවට පත් වුණා. ඒ වගේ ජනතා මුදල් නාස්ති කරන අවස්ථාවන් වලට යන්නේ නැතිව මේ කටයුත්ත ඉතාමත් කෙටියෙන් සිදු කරගන්නට කියන කාරණාව පාර්ලිමේන්තුව තුළ තිබෙන යම් සම්ප්‍රදායන් වෙනස් කරගෙන හරි මේ වෙලාවේ කටයුතු කරේ නැත්නම් ජනතාවට ලොකු පීඩනයකට ලක් වෙන්න සිද්ධ වෙනවා සහ ජනතාවගෙන් ලොකු දෝෂාරෝපණයක් එල්ල වෙනවා කියන කාරණාත් එක්ක තමයි ඒ ලිපියේ විදිහට සඳහන් කරලා තිබුණේ. ඒ අනුව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා රෝහිණී කවිරත්න මහත්මියත් ඒ වගේම අජිත් රාජපක්ෂ මහත්මයාත් යෝජනා වෙලා තියෙන කියන කාරණාව අපි දැක්කා මේ අපේ විශේෂ ප්‍රකාශයන් පිළිබඳව කතා කරනකොට එහෙම නැත්නම් ඒ සකසු විශේෂ වාර්තාව තුළ විශේෂයෙන්ම රෝහිණී කවිරත්න කියන චරිතය පිළිබඳව කතා බහ කරනකොට ලග්ගල ප්‍රදේශයෙන් අය තමන්ගේ ඡන්දය ලබා ගනිමින් මේ පැත්තට පැමිණුවේ විශේෂයෙන්ම ජනතා නියෝජිතවරියක් වශයෙන් කටයුතු කරන්නට පැමිණීම සිදු වෙන්නේ ඒ විදිහට ඒ වගේම ගණිත ගුරුවරයෙක් විදිහට අය කටයුතු කරපු බවත් අපිට වාර්තා වෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට තමයි ඇය කටයුතු කරන්නේ. බොහෝ දෙනාගේ සිතුවිල්ල බවට පත් වෙලා තිබෙන එහෙම නැත්නම් බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ බොහෝ දුරට රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක ධුරයට පත් වෙයි කියන කාරණාව. කොහොමවත් අපි අද දවසේදී සූදානම් වෙනවා තව දුරටත් මොනවද පුවත්පත්වල තියෙන තොරතුරු ඔබට වටින දේවල් මොනවද කියලා කතා බහ කරන්නට.
වෙච්ච කලබලවලට 230ක් අත්අඩංගුවට කියලා අරුණ පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. භික්ෂුන් දෙනමුකුත් ඒ අතර ඉන්නවයි කියලා තමයි සඳහන් වෙන්නේ. රට පුරා පැවති කලහකාරී තත්ත්වයේ මැද දේශපාලඥයන්ගේ දේපොළ ගිනිත බව විනාශ කිරීමේ චෝදනාවට බෞද්ධ භික්ෂුන් දෙනමක් ඇතුළු පුද්ගලයන් 230 දෙනෙකු පෙරේදා දහවල් වෙනට අත්අඩංගුවට ගෙන ඇති බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කරන්නේ කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම අපි සූදානම් වෙනවා දින මින පුවත්පතේ තිබෙන කාරණා කිහිපයකට අවධානය යොමු කරන්නට. ඒ අනුව භාණ්ඩ මිලට අදාළ චක්‍ර ලේඛනය අහෝසි කරන්න අත්‍යවශ්‍ය ආහාර සැපයුම් කමිටුව අගමැතිට කියයි කියලා තොරතුරක් වාර්තා වෙනවා අද දවසේදී. තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරට මේ දින මින පුවත්පත තමයි වාර්තා කරන්නේ. මුදල් අමාත්‍යාංශයත් මහා භාණ්ඩාගාරයත් ගෙන ඇති ඇතම් තීරණ නිසා තවත් දින කිහිපයකින් භාණ්ඩ මිල යෙල හැකි බැවින් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේඛන අහෝසි කරන ලෙස අලුතින් පත් කරනු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැකසීම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර තිබෙනවා කියන තොරතුර තමයි මේ විදිහට වාර්තා කරන්නේ. භාණ්ඩ මිල නම් ඉතින් කොහොමටත් ඉහළ ගිහිල්ලා තියෙන්නේ, තවදුරටත් ඉහළයි කියන කාරණාවත් එක්ක සම්බන්ධව තමයි මේ දේවල් මේ විදිහට අද දවසේදී පුවත්පත් අපිට තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. යලිත් අපේ සජීවී මුණ ගැනවා සියත පත්තරයේ සමගින් විශේෂයෙන්ම පහුගිය දවස්වල සිදු වුණු අරගලයට පහර දීම් සහ එයින් පසුව සිදු වුණු තවත් ලංකාවේ විවිධ තැන්වලදී සිදු වුණු පහර දීම්, නිවාසවලට හානි කිරීම, දේපොළ වලට හානි කිරීම සහ ඝාතනයන් හා සම්බන්ධ කාරණා දවසේ පුවත්පත් ගණනාවකම තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව අපි සූදානම් වෙනවා ඒ පිළිබඳව මොනවද අද දවසේදී පුවත්පත් වලින් තොරතුරු වාර්තා වෙන්නේ කියන කාරණාව හොයලා බලන්නට. දින මින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දින මින පුවත්පත මේ පිළිබඳව තොරතුරු කිහිපයක්ම වාර්තා කරනවා. ඒ අනුව පහර දීම්, ගිනි තැබීම් සහ දේපොළ හානි කළ සියලු සැකකරුවන් සති දෙකකින් අල්ලනවායි කියලා පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවායි කියන කාරණාව දවසේදී දින මින පුවත්පත අපට වාර්තා කරනවා. ඒ සමගම ගාලු මොදුර කලහ කළ සැකකරුවෙක් දැලේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ගලු මුදර පසුගියදා කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ඊයේ මොටරෝ පොලිස් ඔස්මේ මොටරෝල් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා කියන කාරණාව. හැබැයි එක්කෙනයි මේ වෙනකොටත් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ඇයි මේ තරම් කාලයක් ගත වෙන්නේ? ඇයි මේ විදිහට මේ දේවල් වලට ලොකු කාලයක් ගන්න කියන කාරණාව අපි හැමෝම හමුවේ තිබෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව ඡායාරූප පවා මේ වෙනකොට එළියට ඇවිදලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි වීඩියෝ දර්ශනවල වුණ ඉතා හොඳින් හඳුනා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. මේ අරගල කරුවන්ට පහර දුන්නු පිරිස් පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම අර්ලියගහ මන්දිරයේදී ඔවුන් කරපු ප්‍රකාශයන් එක්ක සියලුම තොරතුරු එකට එකතු වෙලා තිබෙනවා. නමුත් ඇයි තවමත් පරක්කු මේ පිරිස අත්අඩංගුවට ගන්න කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙන ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඡායාරූපත් එක්කම තොරතුරු වාර්තා කරලා තිනකොට වුන් හඳුනා ගැනීමේ සාධක සියල්ල තියෙනකොට එක්කෙනෙක් විතරයි මේ වෙනකොටත් අත්අඩංගුවට රැගෙන ඉන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතත් අද දවසේදී මේ කලහකාරී තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඡායාරූපයකුත් එක්ක ආණ්ඩුවේ මැති ඇමති 75කගේ නිවාස ගිනි තියලා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. දින මින පුවත්පතේ තොරතුරු අපි ඔබට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ගල්මුදුර කලහකර සැකකරුවෙක් දැලී කියන කාරණාවත් එක්ක දිවයින පුවත්පතත් ඒ තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහට. ආණ්ඩුවේ මැති ඇමති 75කගේ නිවාස ගිනි තියලා පුංචි සභාවල තවත් පිරිසකගේ දේපලත් වනසලා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා කලබල වලින් පෞද්ගලික බස් 50ක් විනාශයි කියන කාරණාව. හැබැයි මේ දේවල් පිළිබඳව කතා බහ කරනකොට නම් අපි මුලින්දම කියපු කාරණයක් තමයි මේ සියලු දේවල් වල විනාශය අහපව් රටට බලපානවායි කියන කාරණාව. පාඩුව කෝටි 40ක්. පාඩුව කෝටි 40ක්. ඒ සමගම මන්ත්‍රී අමරකීර්ති සහ ආරක්ෂකයා ඝාතනයට නිට්ටඹුවේ දෙදෙනෙක් අත්අඩංගුවට කියලා තොරතුරුකුත් දිවයින පුවත්පත වාර්තා කරනවා. ඔය ඔබ දකින්නේ ඒ කාරණාව. මව්බිම පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරනවා. අමරකීර්ති අතුකෝරළ ඝාතනයට සැක සිව් දිනකු CIDට කියලා. ඒ වගේම මයිනාගෝගමට පහර දුන්නු මොරටුව නගර සේවකයා අත්අඩංගුවට. අපිට කියන්න තියෙන්නේ තවමත් එක්කෙනයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. බොහෝ පිරිසකගේ තොරතුරු මේ වෙනකොටත් සාමාන්‍යයෙන්
උගදෙනෙක් දන්නවා හැම දිනෙකම වගේ දකින්නවා සමාජ මාධ්‍ය තුලත් මේ පිළිබඳව නිරන්තරයෙන්ම තොරතුරු එහා මෙහා වෙලා තිබෙනවා. ඉතින් ඊට ඉක්මනින් මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම තමයි වටින්නේ කියන කාරණාවත් මතක් කරමින් මේ සියලු තොරතුරු කාරණා එකට සැකසුණු විශේෂ වාර්තාවකටයි දැන් අපගේ අවධානය සියත පත්තරය තුලින්. ගාලු මුවදුර ගෝටා ගෝගම සහ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මයිනා ගෝගම සාමකාමී අරගල භූමි වලට පහර දීමත් සමග දිවයින පුරා ප්‍රදේශ රැසක නිවාස රථ වාහන ඇතුළු දේපල රැසකට හානි සිදු කළ බව කියන පුද්ගලයන් 230කට අධික පිරිසක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගාලු මුවදුර පිටියේ සිදුවීම් සම්බන්ධව පුද්ගලයන් 170 වගේ පමණ මේ වන විට සාක්ෂි සටහන් කොට තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලවල පළ වූ විවිධ වීඩියෝ පට ඒ වගේම ඡායාරූප ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයනය කරමින් සිටිනවා. දුරකථනාංක විශ්ලේෂණය කරමින් සිටිනවා. ඒ වගේම ඊට සමගාමීව දිවයින පුරා සිදු සිද්ධීන් වාහනවලට, නිවාසවලට, ගොඩනැගිලිවලට අලාභහානි කිරීම, ඒ වගේම ගිනි තබා අලාභහානි කිරීම සිද්ධීන් 707ක් පමණ වාර්තා වුණා. ඒවා සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 230ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 68 දෙනෙකු පමණ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ නිවසට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවටගත් ස්වාමින් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු ලබන මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මේ අතර ගෝටා ගෝගම ආරක්ෂාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක්ද පත් කර තිබෙනවා. අපි ගෝටා ගෝගම ඉවත් කරන්නේ නැහැ කියලා. ඒක අපි ආරක්ෂා කරනවා. ඒ නිසා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න මම රුවන් විජේවර්ධන හිටපු ඇමතිතුමා පත් කරා. අපි කොමිටියක් පවත්වලා තියෙනවා. මේ සියලු දෙනා එක්කම සාකච්ඡා කළා උවමනා පියවර ගන්න මේ ගෝටා ගෝගම පාලනය කරන්න ඕන එතන ඉන්න ඒ කණ්ඩායම. ආණ්ඩුව නෙවෙයි. අපිට තියෙන්නේ ඒකට සහයෝගය දෙන්න. අරගල භූමියේ නිර්පාක්ෂික අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කර පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට පරස්පර තත්වයක් මතුව ඇති බවයි තරුණ නීතිඥවරුන්ගේ එකමුතුව පවසන්නේ. අරලියගහ මන්දිරයේ අදාළ කුමන්ත්‍රණය කරපු පහර දීමට ආධාර අනුබල දීපු පිරිස් ප්‍රකෝප කරවපු පුද්ගලයෝ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කරලා ප්‍රධාන සැකකරුවන් 17 දෙනෙක්ට විදේශගත වීමේ තහනමක් ලබා ගන්නවා. ඒ නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මේ වන විට එතනින් එහාට කිසිදු විමර්ශන තත්ත්වයක් නැහැ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් වෙන්නෙත් නැහැ. සහ විශේෂයෙන් මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු විදිහට නම් කරලා තියෙන මහින්ද රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටිනවා. අනිත් සැකකරුවන් සම්බන්ධයෙන් අවම වශයෙන් ප්‍රකාශයක් ගැනීමේ තත්ත්වයක්වත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අද 250කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි මයිනගෝගමට ගෝටාගෝගමට ගහපු පුද්ගලයන් ඒකට ආධාර අනුබල දුන්නේ කවුද කියන එක පැහැදිලිව තියෙද්දි එක්කෙනෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැ. මේ විමර්ශනය පවත්වාගෙන යාම සඳහා පත් කරලා තියෙන W තිලකරත්න කියනා වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර කාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ අගමැති විදියට ඉන්න කාල සීමාවේදී ඔවුන්ට ඉතාමත්ම පක්ෂග්‍රාහී භූමිකාවක් අනුගමනය කරපු කෙනෙක් තමයි මේ විමර්ශනයේ බාර දීලා තියෙන්නේ. අපිට වාර්තා වෙලා තියෙන මේ 9 වෙනිදා සාමකාමී අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කරපු අවස්ථාවේදී පොලිස් සටහන් වල සඳහන් වෙලා තියෙනවා පොලිස්පතිතුමා නියෝග කළා තියෙනවා කියලා ඒ අදාළ පිරිසට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. එතකොට ඒ පොලිස්පතිවරයාගේ භූමිකාව පක්ෂග්‍රාහී නැද්ද? කොළඹ බස්නාහිර පළාත බාරව ඉන්නවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. මොහු අද සැකකඩුවෙක් වෙලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේ. දූඩේ තවම හොබවනවා මේ පොලිසිය විමර්ශන කටයුතු කරගෙන යද්දි. ඒතර මේකේ තියෙන සාධාරණේ කුමක්? 250ක් අත්අඩංගුවට ගන්නවා නම් පුද්ගලයන්ව ඒ වගේම අත්අඩංගුවට ගටියුතුයි 2022 මැයි 9 සාමකාමී අරගලකරුවන්ට පහර දීපු පුද්ගලයන්. එහෙම කරන්නේ නැත්නම් මේකේ සාධාරණයක් නැහැ. පොලිස්පතිතුමා මේ විමර්ශනයන් සාධාරණව කිරීම කාර්යය සඳහා සහාය වීමක් වශයෙන් වහාම දූඩෙන් ඉල්ලා සිටිය යුතුයි. සාමකාමී අරගල භූමි වලට පහර දුන් පිරිස් සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විශේෂ හෙළිදරව්වක් සිදු කළා. දැන් රට පුරාම ලේඛනයක් හදාගෙන මේ රට පුරාම හිටපු තරුණයෝ ශිෂ්‍යයෝ කම්කරුවෝ වෘත්තිකයෝ අත්අඩංගුවට ගන්නවා දහස් ගණන් වලින්. තරුණයන්ව අත්අඩංගුවට අරන් තියෙනවා 9 වෙනිදා කලහකාරීව හැසිරුණා කියලා. ඒ ඉන්නේ මහින්ද රාජපක්ෂලා අරක්කු බොණ්ඩ දීලා අරලියගහ මන්දිරයේ ඉස්සරහා සාකච්ඡාව අරගෙන ඒ
සාකච්ඡාවේ FB live එකට ඇවිල්ලා දැන් අපේ සාකච්ඡාව ඉවරයි. දැන් යන්න තියෙන්නේ ගෝල් පේස් එකට ගහන්න කියලා කියපු පුද්ගලයා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මේ ඉන්නේ. මේ කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී. මෙහෙම තමයි මේක පටන් ගත්තේ. මේ ඉන්නේ රටේ ජාත්‍යාලය වෙනුවෙන් කතා කරපු ඩෑන් ප්‍රියසාද් පොළු මුගුරු අරගෙන මොහු කොහෙද යන්නේ මේ? මේ ඉන්නේ මහින්ද ගහඳගම. මහින්ද ගහඳගම මොකක් කරන්න බෝධි පූජාවකට ආවද? අර්ලියගහ මන්දිරය ඇතුලේ මහින්ද රාජපක්ෂ අයින් වෙන දවසේ. මේ හැම කෙනාගේම සමාජ මාධ්‍යවල දැන් අපි ගෝල් පේස් එකට එනවා කියපු ඒවා, අකුලගෙන ගෙදර යන්න ඕන කියපු ඒවා, දැන් ගෝල් පේස් එක මෙතනින් එහාට ඉවරයි කියලා ඒ නගපු අවලාද තාම සමාජ මාධ්‍ය ඇතුලේ තියෙනවා. මයිනගෝගම ප්‍රදේශයේදී මේ පූජකවරයාගේ ඔළුවට පහර දෙන පොල්ලක් අරගෙන කවුද මේ ඉන්නේ? මේ ඉන්නේ පුෂ්පලාල් කුමාරසිංහ ප්‍රාදේශ සභා සභාපති. ඒතර මේක මේ රටේ ජනතාව දන්නේ නැද්ද? මේ ඉන්නේ පොහොට්ටුවේ සභාපතිලා ඉන්න අමිත් අබේවික්‍රම මේ. ඒතර මේ රටේ මිනිස්සු අඳුරන්නේ නැද්ද ප්‍රාදේශ සභා සභාපතිලා පොහොට්ටුවේ? මේව පොලිසියට හොයාගන්න බැරිද මේ ඉන්නේ කවුද? ඒතර මේ ඉන්නේ පොළු මුගුරු අරගෙන පහර දුන්නු පිරිස්. අපිට ගහනකොට මේ රටේ ජනතාව තමයි අපිව බේරන්න ආවේ. අපිව බේරන්න ආව තරුණයෝ තමයි දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. නිසා අපි රනිල් වික්‍රමසිංහටත් කියනවා, ඒ වගේම ආණ්ඩු වෙන ගෝඨාභය රාජපක්ෂලාටත් කියනවා, වහාම මේ අත්අඩංගුවට ගත්තු සියලු සටන්කාමීන්, සියලු උද්ඝෝෂකයෝ වහාම නිදහස් කරන්න ඕන. මේ සැලසුම සංවිධානය කරපු ආණ්ඩුවේ තක්කඩි ටික සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම මේකේ මහපොළොකාරයා වුණු මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕනේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊරෑ නිින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශයක් කරලා තිබුණා. ඕල්පේස් භූමියේ ඉන්න සියලු දෙනාට ආරක්ෂාව තහවුරු කරනවලු. ආරක්ෂාව තහවුරු කරන්න කියලා කමිටුවක් පත් කරලා. කමිටුවේ ඉන්නේ රුවන් විජේවර්ධන. අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන් ඔබතුමා ඡන්දෙනුත් පරාද වෙලා, ඒ වගේම මහ බැංකුවත් කොල්ල කාලා, පස් පාරක් විතර රටේ අගමැති වෙලා රට කරන්නත් බැරි වෙලා, හඳපානේ අරලියගහ මන්දිරයට ගිහිල්ලා අගමැතිකම අරගෙන දැන් එනවද අපිට ආරක්ෂාව සපයන්න. අපිට ආරක්ෂාව සපයන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ. අර්ලියගහ මන්දිරයේ සිට පැමිණි ආණ්ඩුවේ හිතවාදීන් පසුගිය 9 වනදා සාමකාමී අර්ගල භූමිවල පිරිසට පහර දී අදට දින 6ක් ගතවනවා. කොල්ලුපිටිය සහ ගාලුමෝදොර සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මීට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කිව්වා වගේම තරුණ නීතිඥ සංගමය ඒ වගේම තවත් ක්‍රියාකාරීන් කතා බහ කරමින් ඉදිරිපත් කරපු තොරතුරුත් එක්ක අපිට ඔබට දැනෙන දෙයක් තමයි මේ අරගල භූමියට පහර දුන්න අයගෙන් අත්අඩංගුවට අරගෙන තියෙන දවසේ පුවත්පත්වල බැලුවත් එක්කෙනයි වෙන කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ. මේ සඳහා දැන් තොරතුරු ලබා දෙන්න කියලා පොලිසිය ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඡායාරූප ඉදිරිපත් කරලා තියෙනවා. අපෙත් එහෙමනම් වගකීමක් තියෙනවා ජනතාව විදිහට මේ තොරතුරු ටික යලිත් වතාවක් ලබා දෙන්නට. තොරතුරු නැහැ කියලානේ කියන්නේ. තොරතුරු ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමනම් තොරතුරු ලබා දෙන්න ඕන පුරවැසියන් විදිහට ඔබට මට වගකීමක් තියෙනවා කියන එකත් අපි මතක් කරමින් අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ යලිත් වතාවක් අපි සූදානම් සියත පත්‍රයේ සමගින් ඔබ මුණ ගැහෙන්න. ඊයේ දවසේදී අපේ වෙසක් උළෙල හැකිලෙසින් ලංකාවේ බොහෝ තැන්වලදී සැමරුවා. සියත මාධ්‍යජාල විදිහටත් අපේ ගල් විහාර පරිශ්‍රයේ සිටත් කොළඹ අපේ ප්‍රධාන මැදිරියේ සිටත් ඒ පිළිබඳව විශේෂ වැඩසටහන් ඔබ වෙත රැගෙන ආවා. අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා ඊයේ පැවතුණු වෙසක් උළෙල සම්බන්ධයෙන්. අරුණ පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. තොරණේ ඡායාරූපයකුත් එක්ක අද දවසේදී අරුණ පුවත්පත දෙමටගොඩ තොරණ ඉදිරිපත් කරනවා. ඉන්ධන ගෑස් සිඟේ විදුලි කප්පාදුව වගේම ඇඳරි නීතිය මැද උවත් වසර 3කට පසු වෙසක් සිරිය වෙනුවෙන් කොළඹදී තොරණ පහන් කූඩු දන්සැල් යලිත් දක්නට ලැබිනි. ඒ අනුව තොටලංග ශ්‍රී වෛශ්‍යාක්‍ය සමිතිය 68 වෙනි වරටත් ප්‍රදර්ශනය කරන තොරණ මගින් මහා සුත සෝම ජාතක කතවස්සුව නිරූපණය කරන අයුරුයි කියලා තමයි ඒ ඔබ දැකපු ඡායාරූපයත් එක්ක අරුණ පුවත්පත ඊයේ දවසේ තොරතුරු වාර්තා කරන්නේ තොරන් සහ වෙසක් අසිරිය සම්බන්ධයෙන්. දිවයින පුවත්පතටයි අපගේ අවධානය. තොටලංග තොරණ කියලා ඡායාරූපයකුත් එක්ක ඉදිරිපත් කරනවා. ඔවුනුත් වෙසක් පුන් පොහොය සමරමින් තොටලංග ශ්‍රී වෛශ්‍යාක්‍ය සමිතිය 67 වෙනි වරටත් සංවිධානය කරන තොටලංග තොරණ ඊයේ ප්‍රදර්ශන ආරම්භ වුණා. මේ තොරණින් පිළිමුණු කෙරෙන්නේ සුත සෝම ජාතකයයි කියලා ඉදිරිපත් කරනවා. වගේම තොරණ මේ මාස 21 වෙනිදා දක්වා ප්‍රදර්ශනය කරයි කියලා තොරතුරු වාර්තා කරනවා. දැන් අවධානය දින මින පුවත්පතට. දින මින පුවත්පතේ දෙවසරකට පසු වෙසක් සිරියෙන් රටම ඇලෙලේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සම්මා සමුදුමියන්ගේ තෙමගුල සිහිපත් කරන වෙසක් උළෙල දෙවසරකට පසු සිහිපත් කිරීම සකල ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ඊයේ එක් වුණා කියන කාරණාව ඔවුන්
වාර්තා කරලා තියෙනවා දින මින පුවත්පතට. ඒත් සමගම දිව ඉන පුවත්පතට මම යලිත් වතාවක් අවධානය යොමු කරන්නේ ගෝල්ෆේස් අරගලයට දින 38යි අරගල භූමිය වෙසක් කලාපයක් වෙයි කියලා ඡායාරූපයකුත් එක්කම දිව ඉන පුවත්පත අද දවසේදී වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව එහි තවදුරටත් සඳහන් කරන කාරණා අතට අපි ගමන් කළොත් ජනාධිපතිවරයාට වහා ඉවත් වන ලෙසට බල කරමින් සහ ගෑස් ඉන්ධන විදුලි අර්බුදයට වහා විසඳුම් ලබා දෙන ඉල්ලමින් කොළඹ ගලු මුවදුර ජනාධිපති ලේකම් කාර්යාලය පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය 38 වෙනි දිනටත් ක්‍රියාත්මක වේ කියන තොරතුරු වාර්තා කරනවා නොවේ ඡායාරූපයත් එක්කම ඔබ දැක්කේ ඊයේ දවසේදී වෙසක් උළෙල වෙනුවෙන් ඔවුන් සංවිධානය කරපු විශේෂ අවස්ථාවක ඡායාරූපයක්. අපි සූදානම් වෙනවා මේ තොරතුරත් එක්කම විශේෂ වාර්තාවකට ගමන් කරන්නට අරගල භූමියේ කොහොමද වෙසක් දිනය සැමරුවේ කියන තොරතුරු ඔබට කියන්නට. වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් අර්ගල භූමියේද ආමිස පූජාවන්ට සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ පුණ්‍යක්‍රියා සිදු කෙරුණා. මේ අතර අර්ගල භූමියට පහර දීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් අදත් අර්ගල භූමියට පැමිණියා. අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග අරලියගහ මන්දිරයේ ඉදිරිපිට ආරම්භ කළ නෝඩීල් ගම අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි. වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් නෝඩීල් ගමද වෙසක් සැරසිලි වලින් අලංකාරවත් වූ අතර එහි දන්සලක්ද පැවැත්වුණා. රනිල් ඩීල් ඉතින් ගෝටා ගෝගමට සමගාමීව ආරම්භ කළ ගෝටා ගෝගම ගාල්ල ශාඛාවේ පිරිස් වෙසක් පොහොය නිමිත්තෙන් අෂ්ටාංග සීලය සමාදන් වීමද සිදු වුණා. බුද්ධං සරණං ගච්ඡාමි. නිර්පාක්ෂික අර්ගල භූමියට එල්ල වූ ප්‍රහාරය මෙහෙය වූ බව කියන හිටපු අගමැතිවරයා ඇතුළු පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ගාල්ල අර්ගල භූමියේ අර්ගලකරුවන් සත්‍යාග්‍රහයකද නිරත වනවා. ලක්මව කෙලෙසා රටපන්න දූෂිතයින්ට මෙල්බන් දොරටු වසුම යන්න මැයින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුව අසල විරෝධතාවයක්ද පැවැත්වුණා. ඔය විදිහට තමයි ඊයේ දවසේදී වෙසක් දිනේදී ගෝල්ෆේස් අරගල භූමිය තුල ඒ වෙසක් සැමරුම සිදු වුණේ. අපේ අවධානය දින මින පුවත්පතට දින මින පුවත්පත කියනවා LTT ප්‍රහාරය ගැන වැඩිදුර තොරතුරු ඇතොත් දන්වන්නද හින්දු පුවත්පත කියයි කියලා තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම මේ පිළිබඳව වාර්තා කරන දවසේ දිව ඉන පුවත්පත ශ්‍රී ලංකාවට 18 වෙනිදා කොටි ප්‍රහාරයක් කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. අද 16 වෙනිදා හෙට 17 අනිද්දා දවස ගැන තමයි මේ තොරතුර මේ විදිහට වාර්තා කරන්නේ ද හින්දු පුවත්පත. පුවත ගැන ආරක්ෂකාංශ සීරුවෙන් ඉන්දීය බුද්ධ්‍යංශ සාමාන්‍ය පුවතක් බව කියයි කියලාත් වාර්තා කරනවා. ඒ විතරක් නෙමෙයි මෙරට රැකවල් තර කරයි LTT සංවිධානය විසින් මේ 18 වෙනිදා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දෙල් කිරීමට සැලසුම් කර ඇති බවට පහසුගිය 13 වෙනිදා ද හින්දු පුවත්පතේ ඇති පුවත සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර අදාළ ආරක්ෂකංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට කටයුතු කරන්නයි ආරක්ෂක අමාත්‍යාංශ පවසයි කියන තොරතුරු තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. දැන් මේ සිද්ධිය ඉන්දිය බුද්ධ්‍යංශ වලින් විමසුවට පස්සේ ඔවුන් කියනවා කියන්නේ මේක සාමාන්‍ය තොරතුරක් කියලා. හැබැයි අපිට මතක් වෙනවා මේ වෙලාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනකොට එය සාමාන්‍ය තොරතුරක් විදිහට සමහර තැන්වලදී වාර්තා වෙලා තිබුණා. ඒක නිසා මේ සිද්ධිය කුමක් වුණත් කෙසේ වුණත් අවධානය යොමු කරමින් තවදුරටත් ආරක්ෂක කටයුතු තර කරගන්නට අවශ්‍යයි කියන කාරණාව සිහිපත් කරන්නට වෙනවා. දවස විදිහට සඳහන් වෙන්නේ 18 වෙනිදා. ඒක නිසා සියලු තැන් ආරක්ෂා කරගනිමින් ආරක්ෂකයන් සිසිරුවෙන් තැබීම අනිවාර්ය කටයුත්තක් වෙනවා කියන එක අපි කවුරුත් මේ මොහොතේ සිහි තබා ගත යුතු කාරණාවක්.
සියත මොර්නින් ෂෝ තුල සියත පත්තරයේ සමගින් අපි යලිත් සජීවී වුණ ගැනකොට ජාතික පුවත්පත්වල තොරතුරු මුල් පිටුවේ තොරතුරු වල තියෙන තොරතුරු සියල්ල එකට එකතු කරමින් ඒ වගේම අපි සකස් කරන විශේෂ වාර්තාවන් සියල්ලත් ඔබට සමීප කරමින් අද දවසේත් අපි තොරතුරු බෙදා හදා ගන්නවා ජාතික පුවත්පත්වල. අද දවසේ අරුණ පුවත්පතටයි මීළඟ අපේ අවධානය. තෙල් ගෑස් වලට ක්ෂණිකව මුදල් දීම අභියෝගයක් කියලා රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවට කියයි කියන ප්‍රවෘත්තිය තමයි ඔබ මේ දකින්නේ. ඉදිරි සතිය වෙනුවෙන් ඉන්ධන සහ ගෑස් අවශ්‍යතා සඳහා ගෙවෙන මුදල් ක්ෂණිකව ලබා ගැනීමට රජයට අභියෝගයක් තියෙන බව තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ විදිහට ප්‍රකාශ කරන්නේ කියලා අරුණ පුවත්පත ප්‍රකාශ කරනවා. අරුණ එහෙම කියනකොට මව් බිමටයි අපේ අවධානය. මේ තවත් අරුණ පුවත්පතේම තොරතුරක් භාණ්ඩාගාර තීරණ නිසා අත්‍යවශ්‍ය ආහාර මිල තවත් ඉහළට යා හැකියි කියලා කරන ප්‍රකාශයක් පිළිබඳව තමයි මේ ඔබ දකින්නේ. ඒ සමගම අපි යනවා මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්න. උග්‍ර පෙට්‍රල් හිඟයක්. ඉන්ධන බෙදා හැරීම අද සිට යලි ආරම්භ කළද ප්‍රමාණවත් පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් යලි පෙට්‍රල් නෞකාවක් මිලදී ගන්නා තෙක් උග්‍ර පෙට්‍රල් හිඟයකට ජනතාවට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මව්බිමට අනාවරණය කළා කියලා තමයි මව්බිම පුවත්පත මේ විදිහට මේ තොරතුර වාර්තා කරන්නේ. ඒ සමගම අපි සූදානම් වෙනවා ගමන් කරන්නට දිනමින පුවත්පතට. දිනමින පුවත්පත මොනවද අද කියන්නේ? මේ හා සම්බන්ධව කියන තොරතුරු වලට ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධව කතා කරනකොට එක්සත් ජාතීන් මෙන්ම සමස්ත ලෝකයේම ශ්‍රී ලංකාව සමගයි කියලා ප්‍රකාශයක් තියෙනවා. ජාප සංවිධානයේ කියයි කියලා තමයි මේ තොරතුර වාර්තා කරන්නේ. ඒ සමගම භාණ්ඩ මිලට අදාළ චක්‍රලේඛන අහෝසි කරන්න අත්‍යවශ්‍ය ආහාර සැපයීම් කමිටුව අගමැතිට කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ අනුව මුදල් අමාත්‍යාංශයත් මහා භාණ්ඩාගාරයත් ගෙන ඇති ඇතැම් තීරණ නිසා තව දින කිහිපයකින් භාණ්ඩ මිල ඉහළ යෑකි බැවින් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛන අහෝසි කරන ලෙස අලුතෙන් පත් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම් කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කර තිබේ කියන ප්‍රවෘත්තිය තමයි ඔබට අපි ඉදිරිපත් කළේ. දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මේ ප්‍රවෘත්තියට. දිනමින පුවත්පතේම ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ආධාර දෙන්න එකඟ වුණා කියන කාරණාව. දැන් අවධානය අපි දිවයින පුවත්පතටයි. දිවයින පුවත්පත මෙන්න මේ විදිහට මේ අත්‍යවශ්‍ය දේවල් වල හිඟය පිළිබඳව සහ භාණ්ඩ මිලදී ගැනීම විශේෂයෙන්ම තෙල් මිලදී ගැනීම හා සම්බන්ධ තොරතුරු වාර්තා කරපු වෙලාවේ දිවයින පුවත්පත මෙන්න මේ විදිහට කියනවා. ඡායාරූපයකුත් එක්ක තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. මෙන්න මේ විදිහට ඩීසල් නැව් දෙකක් එයි ඒත් රට පුරා පෙට්‍රල් හිඟයි. ඉන්දිය ණය ආධාරය යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 38000ක් රැගත් නැවක් ඊයේ කොළඹ වරායට පැමිණ ඇත කියන ප්‍රවෘත්තිය ඒ විදිහට වාර්තා කරනවා. තවත් ඩීසල් නැවක් ඉන්දිය ණය ආධාරය යටතේ ලබන බ්‍රහස්පතින්දා පැමිණීමට නියමිත බවත් එහි සඳහන් වෙනවා. කෙසේ වුණත් තෙල් සංස්ථාව සතුව සීමිත පෙට්‍රල් තොග පවතින නිසා ඉදිරි දිනවල පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බව තෙල් සංස්ථා අභ්‍යන්තර මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. සීමිත පෙට්‍රල් තොගයක් තියෙන නිසා තමයි මේ ප්‍රශ්නය දැන් යලිත් උග්‍ර වෙමින් පවතින්නේ. ඒත් එක්කම සේදවත්ත තෙල් පොලිමර් නුවර පාරත් ආක්‍රමණය කරයි කියලා ප්‍රවෘත්තියකුත් දිවයින පුවත්පත වාර්තා කරනවා. ඔන්න ඔය විදිහට සේදවත්ත තෙල් පෙරවුම් වහල වෙත ඉන්ධන ලැබෙන තෙක් නව කැලණි පාලම ඔස්සේ නුවර පාරේ 4 කණුවද පසු කර විශාල පොලිමක් ඊයේ දක්නට ලැබුණු ආකාරය තමයි අපි ඔබට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දිවයින පුවත්පත ඉදිරිපත් කරන ඡායාරූප ප්‍රවෘත්තියක් විදිහට. ඊයේ පෙරවරුවේ කැලණිය නව පාලම මත විශාල වාහන පොලිමක් දකින්න ලැබුණා. ඔන්න ඔය කියන කාරණාවන් එක්ක ප්‍රශ්නකාරී තැන් ගණනාවක් තියෙනවා. මේ දේවල් වලට නිවැරදි විසඳුම් ඉතා ඉක්මනින් ලැබෙයි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොම නමුත් රාජ්‍ය සේවක පඩිය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අග්‍රාමාත්‍යවරයා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙනවා. රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන්න වෙයි. අගමැති BBC සිංහල සේවයට කියයි කියන ප්‍රවෘත්තියයි අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පතෙන්. රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමක් සිදු කළ යුතුයයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය කියන කාරණාව. මීට දවස් කිහිපයකට පෙර ආතුව පසුගිය සතියේ වගේ අපිට අහන්න දකින්න ලැබුණා ඉදිරි මාසයේදී රාජ්‍ය සේවකින්ගේ පඩි ගෙවන්නට මුදල් නැහැයි කියන කාරණාව ඉස්මතු වෙලා තිබුණා. තනින් තන ඒ පිළිබඳව කියවුණා. දැන් අග්‍රාමාත්‍යවරයා කියනවා මුදල් අච්චු ගහන්න සිද්ධ වෙනවා නැවත වතාවක් මේ පඩි නඩි ටික ගෙවන්න නම් කියන කාරණාව.
අපි සූදානම් වෙනවා මේ සියලු තතු විත්ති තොරතුරු එකට එකතු කරගෙන සකස් කරපු තවත් වාර්තාවකට අවධානය යොමු කරන්න සියත පත්තරය තුලින් මේ අපේ ප්‍රවෘත්ති අංශය ඊයේ දිනේදී සැකසූ විශේෂ වාර්තාවක්. අදත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා. දිවයිනේ පෙරවුම්හල් රැසක ඉන්ධන අවසන් වීම නිසා අද ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී සිටියා. ඉන්ධන නැතිකම හමුවේ ඇතැම් ඉන්ධන පෙරවුම්හල් වසා දමා තිබුණා. මේ ප්‍රදේශ කිහිපයක අද පැවති ඉන්ධන පෝලිම්. මේක තෙල් තියාගෙන මේගොල්ලන් තෙල් දෙන්නේ නැහැ. බොරු ට්‍රැෆික් එකක් නිර්මාණයක් කරන්න මේගොල්ලන්. පෙට්‍රල් බොර හැම කොළම හැමතැනම ඇවිදලා නැහැ. තියෙන ටිකට ඉතින් ඒට මේට කැරකි පෙට්‍රල් ටික ගා ගන්නත් නැහැ හරියට. දහස් ගණන් ජනතාවක් ඉන්නවා මෙතන තෙල් ගන්න. හැබැයි තෙල් ටික තියෙනවා. මේ අපි ඇහුවම කියනවා මේකේ මැනේජර් මහත්තයා එන්නේ එයාට ඕන වෙලාවටලු. ජනතාව මේම පීඩනයට පත් කරන එක හරිද? බලාගෙන ඉන්න අනිසෙඩ් වල තෙල් නෑ අපිට. මේකේ මෙහෙම හරි තියෙනවා 9 වෙනකන් හරි ඉඳලා ගහ ගන්න පුළුවන්. මේ සිස්ටම් ඔක්කොම චේන්ජ් කරන්න ඕනේ බෑ කියන්න තියෙන්නේ. තෙල් ගහන්න බෑ කියනවා මොකද කියන්නේ? තෙල් තියාගෙන මුන් බෑ කියනවා ගන්න. ඒකයි වෙලා තියෙන්නේ. මේ ෂෙඩ් වල තෙල් තියාගෙන බෑ කියන්න බෑ. ඒක තමයි ඉතින් මුන් කියනවනේ ඉතින් අපිට බලයක් නෑ ඉතින් කරන්න ඉතින් ගත්තු කරන්නේ අවිනීති වෙනවනේ. වෙළඳපොලේ පවතින ගෘහස්ත ගෑස් හිඟයටත් තවමත් විසඳුමක් ලැබිලා නැහැ. ගෑස් මෙට්‍රික් ටොන් 3700ක නෞකාවක් දිවයිනට පැමිණ තිබුණත් එය නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නැති බවයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. නමුත් කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ සිට අදත් කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩර අත්‍යවශ්‍ය සේවා සහ වාණිජ අවශ්‍යතා සඳහා බෙදා හැරීම සිදු කරනවා. තෙල් තියාගෙනත් සමහර තැන්වලදී තෙල් නිකුත් නොකිරීම හා සම්බන්ධව ජනතාවගේ විරෝධයේ විදියට ඉදිරිපත් වෙන්නේ. මේ මොහොතේදී සියලු දෙනාටම වගකීමක් තියෙනවා. Tamanගේ වගකීම ඉටු කරන්නට. එහෙම නොකරොත් තවත් විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ජනතාව ඉතාමත් පීඩනකින් ඉන්නේ, මානසික පීඩනකින් ඉන්නවා. ඒත් එක්කම තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේවල් ටික ලබා දෙන්නට උග දෙනෙකුට ඉඩකඩක් නැති තත්වයක් තියෙනවා. තමන්ගේ ගෙදර ආහාර ටික පිස ගන්නට ඉඩකඩක් නැති තත්වයක් උදා වෙලා තියෙනවා. ඉන්ධන ප්‍රශ්නේ ඉතාමත් බරපතල විදිහට බලපාලා තියෙනවා. භූමි තෙල් ටික ලබා ගන්නට උන්ට ඉඩකඩක් නැති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය දවස්වලත් මතක් කළා නගර බදව ඉන්න මහල් නිවාසවල ඉන්න අයට මේ තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගෑස් හිඟය. ඒක නිසා මේ දේවල් වලට රටේ අනිකුත් අයට ලබා දෙන්න පුළුවන් සහයෝගය විශේෂයෙන්ම මේ ඉන්ධන හල් හිමියන් වගේ අවශ්‍ය වෙලාවදී Tamanගේ ඉන්ධන සංචිත තියෙනවා නම් ඒ ටික නිකුත් කිරීමේ වගකීම උන්ට තියෙනවා මේ වෙලාවේදී. හැමෝම ලොකු ප්‍රශ්නයක ඉන්න වෙලාවක්. අපි සූදානම් වෙනවා පුවත්පත්වල තියෙන තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරන්නට. වෙච්ච කලබල වලට 230ක් අද්දටංගුවට කියලා භික්ෂුන් දෙනමුකුත් ඒ අතර කියලා තොරතුරක් අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට ඇමතිකම් ගන්න විග්නේශ්වරන්ගෙන් කොන්දේසියක් කියලා තොරතුරුකුත් වාර්තා කරනවා අරුණ පුවත්පත. රනිල්ගේ පත්වීමට ඉන්දියාවේ මැදිහත් වීමක් නැහැ. ඉන්දියා මහ කොමසාරිස් කියයි කියන තොරතුර අද දවසේදී වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ නව අගමැති රනිල් වික්‍රමසිංහ පත් කිරීමේදී ඉන්දියාවේ මැදිහත් වීමක් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව තමයි එහිදී වාර්තා වෙන්නේ. ලංකාවේ ප්‍රශ්න ගණනාවක් තියෙනකොට මැදමුළුනේ මහින්දගේ ගෙදර නැතිවෙච්ච බල්ලා ගැනත් ඔන්න තොරතුරක් වාර්තා කරනවා. අතුරුදහන් වූ බලුපැටියා සජව මන්ත්‍රීගේ දුව ළඟ ඉන්නවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ ඡායාරූපකත් එක්ක. වීරකටිය මැදමුළුනේ පීටි රාජපක්ෂවරුන්ගේ මහගෙදරට පහර දුන් දිනේදී එම නිවසේ සිටි සුරතාල් බලුපැටවුන්ද අතුරුදහන් වුණා කියන ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඒ අනුව සජව මන්ත්‍රීගේ දුව ළඟ තමයි මෙයා ඉඳලා තියෙන්නේ. ඒ දුවවත් ඊයේ දවසේදී ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවුවා කියලා අපිට වාර්තා වෙනවා. ඇමරිකානු ඩොලර් 47000ක් වැඩි මිලට විකුණන තැත වරදි. ඇමරිකානු ඩොලර් 47000ක් වැඩි මිලට විකුණන ගත්ත උත්සාහය වරදිලයි කියලා ඔන්න විදිහට වාර්තා වෙනවා. ඒත් එක්කම අපි තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණයේ වෙනසක් සහාය රනිල්ට. දේශපාලනයේ තින් විවිධ වෙලාවට විවිධ විදිහට වෙනස්කම් සිද්ධ වෙනවා. මෛත්‍රී ලිඛිතව දන්වයි ස්වාධීන පක්ෂ 10 සමග අද සාකච්ඡා. මුදල්
රනිල් අධ්‍යාපන සුසිල් සෞඛ්‍ය නිමල් කෘෂි අනුරයාපා යෝජනා වෙයි. ඔන්න අමාත්‍ය දුර යෝජනා වෙලා තියෙන ආකාරය. ඒ අනුව මේ තවදුරටත් සඳහන් කරලා තියෙන තොරතුරු මෙන්න මේ වගේ. අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඊයේ තීරණය කර ඇත. සිය තීරණය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිඛිතව අගමැතිවරයාට දැනුම් දී ඇත කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට මම අතට ගන්නේ මව්බිම පුවත්පත. තෙවසරකට පසු රටටම වෙසක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඒට අමතරව හැකි ඉක්මනින් සමගි රජයක් පිටිය යුතුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා මව්බිම පුවත්පත. අපේ අරුණ පුවත්පතෙන් උත්‍රාගත් ප්‍රවෘත්තියක්ම මව්බිම පුවත්පතත් වාර්තා කරනවා මෙන්න මේ විදිහට. රනිල්ගේ ලිපියට මෛත්‍රී පිළිතුරු යවයි. ඇමතිකම් ගැන කතා කරන්න වෙලාවකුත් ඉල්ලයි. මන්ත්‍රීන් බිලී බලා ගන්න යොදවන ඩොලර් මහජන යහපතට ගන්න කියලා විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයක් අද දවසේදී මව්බිම පුවත්පත කියනවා. තවදුරටත් ඒ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතු වන්නේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යවශ්‍යතාව වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි කියන කාරණාව තමයි ඒ විදිහට කියන්නේ. ඒත් එක්කම EPDP සහාය රනිල්ට කියලා ඩග්ලස් දේවානන්ද මහත්මයාගේ ඡායාරූපකත් එක්ක දවසේ මව්බිම පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. මේ 9 ප්‍රචණ්ඩ ක්‍රියාවලට 230ක් අල්ලයි කියලා තවත් තොරතුරක් බොහොම කෙටියෙන් වාර්තා කරලා තියෙනවා. සමාගම් 8ක් ආර්ථික අර්බුදයට විසඳුම් කියයි කියලා තොරතුරකුත් ඒ අතරතුර එකතු කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායකකමට මෙවරත් තරගයක් කියලා තොරතුරු වාර්තා කරනවා. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව පුවත්පත්වල තොරතුරු ආරම්භක අවස්ථාවේදීම ඔබත් එක්ක බෙදා හදාගත්තා. බස් දුවන්නේ නැහැ හේතුව ඩීසල් නැතිකම කියන්නේ බස් ගැමුණු. මව්බිම පුවත්පතෙන් පසු අවධානය දිනමින පුවත්පතටයි. දිනමින පුවත්පත මොනවද දවසේදී කියන්නේ? නියෝජ්‍ය කතානායකට යලි සටනක් කියලා තොරතුරු වාර්තා කරනවා. ඊට අමතරව හාරිස් තෞෆික් හා රහුමාන්ගේ සහාය සජ්ජබයට කියලා තමයි අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අගමැතිකෙන් අද විශේෂ ප්‍රකාශයක් තියෙනවා කියන කාරණාවත් අද දවසේ දිනමින පුවත්පත කියනවා. ඊයේ දවසේදී අගමැතිවරයා ප්‍රකාශ කළා අදට බලපාන කාරණා බොහොමයක් පිළිබඳව මේ වෙනකොට තියෙන ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව විශේෂයෙන්ම ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය පොහොර ඇතුළු අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ සම්බන්ධයෙන් රටේ වර්තමාන තත්ත්වයේ සත්‍යතාවය ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා අධ්‍යයනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජාතිය අමතරට සුදුරමක් තියනවා කියන කාරණාව තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. සභානායක දිනේෂ් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න යලිපත් කෙරෙති කියලා තොරතුරුකුත් දිනමින පුවත්පත ඔන්න ඔය විදිහට වාර්තා කරනවා. රනිල්ට සහාය දීමට පොහොට්ටුව ඒකමතිකව තීරණය කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සියලු සහයෝග ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ කියන තොරතුරු තමයි ඔබ මේ දකින්නේ. ඒ සමගම සිරකරුවෝ 244ක් නිදහස ලබති කියලා ඡායාරූපයකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත ඔය විදිහට. එක්සත් ජාතීන් මෙන්ම සමස්ත ලෝකයේම ශ්‍රී ලංකාව සමගයි. එජාප සංවිධානය කියයි කියලා තමයි කියන්නේ. ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සමස්ත ලෝකය ශ්‍රී ලංකාව සමග සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් අපිට ඔබට කියන්න තියෙන්නේ. ඊළඟට අවධානය දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පත අද දවසේදී ඉදිරිපත් කරන තොරතුරු අනුව රංජන්ගේ නිදහස වෙනුවෙන් අරගල කරනවා කියලා සජිත් කියනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඒත් එක්කම අදත් විදුලිය කප්පාදුවක් නැහැ. ඊයේ දවසේ විදුලි කප්පාදු කරේ නැහැ. වෙසක් දිනේ නිමිත්තෙන් අද දවසත් ඒ වෙනුවෙන් විදුලිය කප්පාදු නොකරන්නට තීරණය කරලා තියෙනවා කියන තොරතුර තමයි දිවයින පුවත්පත ඒ විදිහට ඉදිරිපත් කරන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් කරුවන්ට හිඟ මුදල් ගෙවිය යුතුයි කියලා වචිර අගමැතිට වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා කියන තොරතුර ඔහුගේ ඡායාරූපයකුත් එක්ක අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා දිවයින පුවත්පත. ඒ වගේම දිවයින පුවත්පත ඉදිරිපත් කරන තව ඡායාරූපයකුත් එක්ක හිටපු ජනාධිපතිතුමාගේ ඡායාරූපයකුත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවක නිවැරදි තීරණ වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය දෙනවා. අගමැතිට පිළිතුරු යවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රී කියයි කියන තොරතුරු තමයි ඔබ ඔය දකින්නේ. ඡන්දයක් එපා ආණ්ඩුවේ 10 දෙනාගේ කණ්ඩායම
කියයි කියන ප්‍රවෘත්තිය අපි මේ පිළිබඳව තවත් අවස්ථා කිහිපයකදී කතා බහ කරා සාකච්ඡා කළා. රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තවත් දවසක් සහ මිලියන ගණනක මුදලක් වැය කර ඡන්ද විමසීමකින් නියෝජ්‍ය කතානායකවරයෙකු තේරීමට වඩා සියලු පක්ෂ නායකයන් එක්ව එක් මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක නිතරගෙන් නියෝජ්‍ය කතානායක ලෙස පත් කර ගන්නා ලෙස ආණ්ඩුව තුළ සිටින 10 දෙනාගේ කණ්ඩායම සියලු පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා කියන තොරතුරු තමයි ඔය ඔබ දකින්නේ. විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව. ඒ පිළිබඳව යම් තොරතුරු අපි පහුගිය දවස්වල ඉදිරිපත් කරා. ලංකාදීප පුවත්පතේ තොරතුරකට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා කියන ප්‍රවෘත්තිය අද දවසේදී වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. සාමාන්‍ය පෙළ අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය කරන දරුවන්, දෙමව්පියන්, වැඩිහිටියන් මේ පිළිබඳව අවධානය යොමු කළොත් තවදුරටත් යම් පහසුවක් ඔබට දැනේ. ඒක නිසා අපි ඒ තොරතුරු ඒ විදිහට පුටා ගත්තේ. දැන් සූදානම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන. අරුණ පුවත්පතේ හුරේරා කාටුනේටයි දැන් මුලින්ම අපේ අවධානය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රනිල්ට සහාය දෙනවලු. මහින්දට සහාය දුන්නා වගේද සර් කියලා අහනවා. හුරේරා කාටුනේ විදිහට අරුණ පුවත්පතේ අතුල් පිටුවටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ගපිරිගේ කවිය අද දවසේ ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට. තුන් වේල විතරද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක. කැපකොට දිනා ගන්නට බැරි තැන වෙනස කුමටද දයාසිරි මැති විමසයි එලෙස. බැද්දට කොබෙයියා තෙල කිර නෑ වෙනස පවසයි බැසිල් ගැන අනුරත් දත් රහස. කොහොමද ගේම් එක තනි මන්ත්‍රී ගහපු ඒ මැද සජිත් ලිපි ජනපති හට ලියපු අගමැති තුන් වේල සපයන වග කියපු පසු හිතුණා වෙනස මේකද දුක් විඳපු මේ වෙනස මේකද කියලා හිතනවා කියලා තමයි කියන්නේ අරුණ පුවත්පත. මව් බිම පුවත්පතයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. MD වීරරත්නගේ මරිසිපාල කාටුනය මොනවා නැතත් අපට එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද මරිසිපාල? ඕන හදිසියකදී ප්‍රයෝජනට ගන්න පුළුවන් ගත හැකි අගමැතිවරයෙක් අපිට ඉන්නවා කියලා කියනවා මරිසිපාල. මොනවා නැති වුණත් ඕනම වෙලාවක ප්‍රයෝජනට ගන්න පුළුවන් අගමැති කෙනෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. මව්බිම පුවත්පතේ අපි අතුල් පිටුවට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. දවසේ 4 තියෙනවා. අනුර ෆයිල් ඇද හොරු හොයන විට සජිත් නැකත් බල කල් මරණකොට රනිල් මැජික් පෙන්නයි හිඳ පුටුව පිට නෑදිය පොදක්වත් තවමත් ගිනි ගොඩකේ රට. ඒ විදිහට තමයි මව්බිම පුවත්පත පද 4 ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අවධානය දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනය රනිල් අගමැතිතුමා කියනවා ගෝඨාගමට ආරක්ෂාව සපයනවා කියලා. නැතුව බෑනේ බං ඒක හින්දානේ යට පින පෑදුනේ. ඔන්න අද දවසේ ෆේස්බුක් කාටුනේ ඒ විදිහට ඉදිරිපත් කරන්නේ. අතුල් පිටුවට අවධානය උදය විමලසිරිගේ පුරසාරං නියෝජ්‍ය කතානායකකමට අජිත් රාජපක්ෂව නම් කරලාලු පුරන් කියලා කියනවා. තව දෙපාරක් තුන් පාරක් සියඹලා පිටියව try කරලා බලුවොත් මොකද සර් කියනවා. මොකද ඉතින් අපේ සල්ලි ටික තමයි නාස්ති වෙන්නේ නේද? දින මින පුවත්පතටයි අවධානය. අංජනගේ කාටුන් ඔබතුමා විපක්ෂයට යනවද ආණ්ඩුවට යනවද කියලා ඔන්න පුරවැසියා අහනවා. ඊට කලින් මම මේ කල්පනා කරන්නේ දැන් ඉන්නේ කොහේද කියලා. හිතා ගන්නත් බෑ ඉන්නේ කොහෙද කියලා. ඔහොම තමයි තත්ත්වය. අවසාන වශයෙන් දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මැතියමතුරු පුංචි කාර්වල යන එන තරමටම සිස්ටම් චේන්ජ් වෙලා නේද සර් කියලා අහනවා. විකාරද බන් ටික දවසක් යනතුරු පුංචි කාර් තමයි ඇඟට ගුණ. අන්න ඔය විදිහට තමයි අද දවසේදී කාටුන් වල තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. අවසානම තෝරා ගැනීම ඕකයි තත්වේ දිවයින පුවත්පතේ පද 4කටයි අපේ අවධානය. හකුලා පොහොට්ටුවේ ඇඳ ඇති රිලි මෙට්ට හොල්ලද්දී 3 තනි අලි නැට්ට ලියලම ලියුම් කාගෙන දිගටම කට්ට අත්වල සජිත්ගේ හොඳටම දියපට්ට. අපි යනවා අදට සමුගෙන හෙට උදෑසනත් 6:30ට අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා සියත පත්තරයේ සමගින්. ඒ සමගින් රැඳෙන්නටත් ආරාධනා කරමින් අද දවස පුරාවටම ජනතාව වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම සැදී පැහැදී සිටින සියත සමගින් අත්වල බැඳගෙන වටින බොහෝ දේ ජීවිතයට එකතු කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. රැඳෙන්න දවස පුරා සියත එක්ක.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.